අයිබෝන් හරි අප්පාන්තිය පටන් ගමු මයික් ඔන් කරන්න එපා කවුරුත් නේ මයික් ඔන් කරන්න අවස්ථාවක් නැහැ මයික් ඔන් කළොත් එහෙම මයික් ඔන් කරන්න එපා මම කට්ටියගෙම මයික් ඕෆ් කරනවා හරිද මයික් එක ඔන් කරන්නේ නැතුව පාඩමේ ඉන්න නැත්තම් බෑ ඔයගොල්ලෝ කියන ඒවාත් එක්ක අනිත් අයට පැහැදිලි නැහැ හොඳේ හරි ගිය හදේ සමහරක් හිට නෑ පාඩමේ හිටියේ නැති කීප දෙනෙකුත් මෙතන ඉන්නවා අපේ ගෲප් ක්ලාස් එකේ ළමයි ටිකක් ඉන්නවා මෙතන හරිද තාම ළමයි අඩුයි තාම ප්‍රශ්නයක් තියෙනවා මම කිව්වේ 40ක් විතර ඉන්න ඕන 40ක් ඉන්න ඕනාට තාම මෙතන ඉන්නේ මේ සම්බන්ධ වෙච්ච අයගෙන් ඒ කියන්නේ සම්බන්ධ වෙච්ච නම්බර් දීපු අය 40ක් විතර ඉන්නවා ඒ 40න් තාම ලිපි අය දෙනා ඉන්නේ ටික නෑ හරි අටේ පන්ති ගත්තොත් අටේ පන්ති ඔක්කොම ඉන්න ඕන 35යි 20යි 55යි 65යි 70ක් ඉන්න ඕන හරිද ඔන්න ඔය 70න් තාම සම්බන්ධ වෙලා ඉන්නේ 40 දෙනයි ඒක නිසා මේ විදිහට පාඩමට සම්බන්ධ වුණ නැති තව කවුරු හරි ඉන්නවා නම් මුලින්ම දැනුවත් කරන්න කියලා පටන් ගන්න. හරිද? අප පාඩමට යමු. ඊට හතියේ පාඩමේ අපි කතා කරලා නැවැත්තුවේ 8 වසරේ කොටසට අදාළව වැඩ ටිකකුත් දීලා නේද? පේපර් එක තිබිච්ච එකත් කතා කරලා තමයි නවත්තලා තියෙන්නේ. ටියුට් එක කාටවත් පන්තියේදී ලැබිච්ච ටියුට් එකමයි. පන්තියේදී ලැබිච්ච ටියුට් එක කාගෙත් ළඟ ඇති. හරි පාඩමට යමු. පාඩමේ ගිය සතියේ නම් අපි ටිකක් කතා කරා නේ. මේ සතියේ හිටපු අයට ගිය සතියේ පන්තියේ ටික පස්සෙත් තමයි බලලා අල්ල ගන්න වෙන්නේ. ඒක හදා ගන්නත් පුළුවන් පාඩමක් කාටවත් ස්කන්ධය කියන පාඩම කතා කළේ අපි. ස්කන්ධයේ පාඩමේ ටියුට් එක ගන්න. ටියුට් එක කාගෙත් ළඟ තියෙනවා. ටියුට් එක ගන්න. ඔය දැන් ටික ටික එන්නේ දැන් 29ක් ඉන්නවා. කීප දෙනා යඩු. එයිනේ ටිකක් වෙලානේ. පන්තියට කොට පරක්කු වෙලා දුවගෙන යන කට්ටියක් ඉන්නවනේ. ඒ වගේ බලමු අපි තා පොඩ්ඩක් වෙලා යනකම්. එතන මේ මුල් ගණන් ටික නම් කතා කරන්න යන්නේ නැහැ මම. ඒකේ බලන්න ඕනගොල්ලෝ මොනේ දශම ගණන් තියෙන ටිකක් තියනවානේ. මේ කිලෝග්‍රෑම් ටොන් කරන්නේ 8 වෙනි ගණන බලා ගන්න. 8 වෙනි ගණන. 8 වෙනි ගණන. 8 වෙනි ගණනේ ගණන් ටිකේ තියෙනවා හිස්තැන් පුරවන්න කියලා කිලෝග්‍රෑම් ටොන් කරන්න කියන්නේ 5000ක් කියන්නේ ටොන් 5ක් 8 වෙනි ගාන කියන්නේ 1000න් බෙදුවා 2000 1000න් බෙදුවම 2යි ඊළඟට 4200යි ඒ කියන්නේ 4.2යි 3275යි ඒ කියන්නේ 3.275යි 750යි 750යි 750 1000න් බෙදුනම 0.75යි බිඳුවයි 0.75යි බිඳුවයි හරිද ඊළඟට 25ත් දශම ස්ථාන 3ක් පස්සට යන්න බෑ 10න් බෙදනකොට එතකොට උත්තරේ වෙන්න ඕන 0.025යි 0.025 ඊළඟට 5 කියන එක උත්තරේ වෙන්නේ 0.005 0.005 තමයි උත්තරේ හරිද මේ ගොමඩියේ ගෲප් ක්ලාස් එකේ ළමයින්ට ස්කන්ධේ පාඩම කතා කරලා නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගොල්ලන්ට මේ පාඩම මම කතා කරනවා. ඒක නිසා උතනින් මේ ටිකත් එක්ක සම්බන්ධ වෙලා බලා ගන්න. ඊළඟ වතාවේ අපිට පාඩම ඔයගොල්ලෝම කරලා දෙන්නම්. මේක කරපු එකේ වීඩියෝ එක තිබුණොත් ඒ වීඩියෝ එක දෙන්නම්. කට්ටියටම බලන්න නැත්නම් ඒගොල්ලන්ට පාඩම කරනවා ආයෙම. ඒක නිසා දැනට බලා ගන්න.
ඊළඟට ඒකෙම බලා ගන්න 10 වෙනි ගණන 10 වෙනි එක 10 වෙනි ගණන පහක් දැක්වෙන ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න. මම එක එක තැනින් තැන කියනද විශේෂ තැන් ටිකක් විතරයි. ඔයගොල්ලෝ හදාගන්න බැහැයි කියලා විශේෂයෙන්ම හිතන තැන් ටික කතා කරනවා. 10 වෙනි එක පහද දැක්වෙන ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න 3.4යි ටොන් 3.4යි කියනකොට 10න් ගුණ කරන්න ඕනේ. එතකොට 3400යි කිලෝග්‍රෑම් වෙනවා. කිලෝග්‍රෑම් 3400ක්. ඊළඟට 5.2යි 3යි 5 5232ක් 10න් ගුණ කරනකොට දශම වාර 3ක් පස්සට පයින්නයි දෙන්නේ. නැත්නම් බිංදු 3 පිටිපස්සට දාලා දශම ස්ථාන වින් කරන්න කියලා ක්‍රම දෙකම කියලා දුන්නා. ටොන් 5යි කිලෝග්‍රෑම් 34යි. 5ක් කියන්නේ 5000ක් 5000යි 34යි 5034යි. ඊළඟ ටොන් 2යි 750යි. එතකොට 2750යි. ඕක කවුරුත් ලියනවා ලේසියෙන්. 0.0556 කිලෝග්‍රෑම් 56යි. 6යි ටොන් 10යි කිලෝග්‍රෑම්. එතකොට 6000යි 10යි 6010යි කිලෝග්‍රෑම් 6010යි කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. 11 වෙනි එක ආත දැක්කෙන එක් ස්කන්ධ මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න. ආත දැක්කෙන ස්කන්ධ මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් 1.275 11 වෙනි ගණන. එතකොට එතන පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා දශම ඉදිරියෙන් තියෙන ටොන් පිටිපස්සෙන් තියෙන කිලෝග්‍රෑම්. එහෙනම් අපිට කියන්න පුළුවන් ටොන් 1යි කිලෝග්‍රෑම් 275ක් කියලා. ටොන් 1යි කිලෝග්‍රෑම් 275. ඊළඟ දෙවෙනි එක 2.07යි. අන්න එතන පුතෝ සමහරව වරද්දනවා. හොඳේ 2.07 2.07යිනේ. මේ දෙක කියන්නම් ටොන් කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන 7 කියලා 0.7යි කිලෝග්‍රෑම් කියලා කියන්න බෑ. මෙතෙන්ට අගට බිඳුවක් වැටෙන්නට ඕනේ. මොකද හැමදෙස්සෙම මතක තියාගන්න දශම ස්ථාන 3ක් තිබුණම ඒක හරිය පහසුවෙන් අපිට කිලෝග්‍රෑම් විදිහට කියන්න පුළුවන්. ඉදිරියට නෙමෙයි අද පිටුපසට බිඳුවක් දාන්න. එතන කිලෝග්‍රෑම් 70. මේ බිඳුව නැතත් ගැටලුවක් නැහැ. ඊළඟ 5යි නෑ සෝරි 4.75යි. එහෙනම් එතනත් ඒ වගේමයි 4.75නේ. අගට බිඳුවක් දැම්මා. එහෙනම් මේ ටික ටොන් 4යි කිලෝග්‍රෑම් 750. සමහර කලබලයට 75 ලියලා ඇත්තේ 750ක් වෙනවා. එහෙනම් හරිය ඊළඟ එක කියන්න පුළුවන් නේ. ඊළඟ එක 4 වෙනි කොටස ටොන් 3යි කිලෝග්‍රෑම් 400යි. 5 වෙනි එක ටොන් 5යි කිලෝග්‍රෑම් 2යි. ටොන් 5යි කිලෝග්‍රෑම් 2යි. ඊළඟ එක ටොන් 1යි කිලෝග්‍රෑම් 25ක්. ටොන් 1යි කිලෝග්‍රෑම් 25ක් වුණා. එතනින් පස්සේදී එකතු කිරීම අඩු කිරීම තියෙනවානේ. එකතු කිරීම අඩු කිරීම ගණන් වල යන්න අඩු කිරීම ගණන් ටිකට 15 වෙනි එක එකතු කරන එක ගැටලුවක් නෙමෙයි. එකතු කරගන්න කාටක් කරගන්න පුළුවන්. අඩු කරන තැනට යන්න 15 වෙනි එක 15 වෙනි එකේ අඩු කරාදී 15 වෙනි ගණන 15 වෙනි ගණනේ පළවෙනි කොටස 15 වෙනි ගණනේ පළවෙනි කොටස 12575න් අඩු කරන්න ඕන 8873ක්. අඩු කරනකොට උත්තරේ වෙනවා 4න් 3ක් 1යි 7න් 7ක් බිඳුවයි 5න් 8ක් බෑ එකක් ගත්තා 15න් 8ක් 7යිනේ 11න් 8ක් 3යි 3යි 701යි. උත්තර ලියන්න එපා. ආදී ලිව්වේ නැති අය උත්තර ලියන්න එපා. අඩු කරලා දාලා ලියන්න. 3යි 701යි උත්තරේ. ඊළඟ එකත් එහෙම අඩු කරනකොට උත්තරේ 54යි 700යි. දෙවෙනි කොටසට උත්තරේ 15 වෙනි ගණනේ දෙවෙනි කොටස 54යි 700යි. වැරදුනොත් එහෙම කියනවා මේ මාත් මේ කලබලයට උත්තර ටික අදලා දැම්ම ඔයගොල්ලන්ට කියන්න ඕන නිසා 54යි 700යි දෙවෙනි කොටස. තුන්වෙනි කොටස අඩු කරනකොට එතන එනවා උත්තරේ 1යි 9න් 2ක් 7යි 16න් 8ක් 8යි. 1යි 871ක්. 2යි 871යි. අන්න ඊළඟේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඊළඟේ විශේෂත්වය කියලා කියන්නේ 25න් 650 අඩු කරන් තියෙන්නේ. 25න් අඩු කරන්න බෑ. 5න් බිඳුවක් නම් පායි 2කින් 5ක් බෑ. හැබැයි එකක් ඉල්ලන්නවා. එකක් ඉල්ලන්න ඉස්සරහ ඇත්තේ නෑ. එහෙනම් ටොන් පැත්තෙන් ගන්න වෙන්නේ. ටොන් පැත්තෙන් එකක් කියන්නේ 1000ක් වෙනවා. අන්න එතනින් එකක් ආවන් 12යි. 12න් 5ක් අඩු කළාම 7යි. 9න් 6ක් අඩු වුණාම 3යි. 11න් 10ක් අඩුවම 1යි. ටොන් 1යි කිලෝග්‍රෑම් 375යි උත්තරේ. ටොන් 1යි කිලෝග්‍රෑම් 375.
ටොන් 1යි කිලෝග්‍රෑම් 375යි. ටොන් 1යි කිලෝග්‍රෑම් 375ක් වෙනවා උත්තරේ. ඊළඟට පස්වෙනි එකේ 12 නිකම්ම තියෙන්නේ නිකම්ම 12. කිලෝග්‍රෑම් ගානක් ඇත්තේ නැහැ. එහෙනම් කිලෝග්‍රෑම් ගානක් ඇත්තේ නැති නිසා එතෙන්ට අපිට ලියන්න පුළුවන් බිංදු 3ක්. බිංදු 3ක් ලියුවා. 12යි බිංදු 3ෙන් අඩු කරන්න තියෙන 8යි 756ක්. 8යි 756ක් අඩු වෙනවා. අඩු කරන්න බෑ. මෙහෙන් ඉල්ලගෙන යනවා. මෙහෙන් මෙහාට එකක් ඉල්ලපු ගමන් මේ පැත්තේ 1000ක් හැදෙනවා. ඒත් අඩු කරන්න බෑ මෙතනින් මෙහාට පැන්නා. 10න් 6ක් 4යි. මෙතන 9 තියෙන්නේ 9 5ක් 4යි. මෙතන 9 තියෙන්නේ 9 7ක් 2යි. 11න් 8ක් 3යි 244යි. 3යි 244ක් වෙන උත්තරේ. ඊළඟ කරන ප්‍රශ්නය නෑ සරලයි. 2යි 500යි උත්තරේ. 2යි 500ක්. මේක ඇහෙන්නේ නැත්නම් පොතේ සමහරක් විට ඇහෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා මම මේක වීඩියෝ එක දානවා ආයි පාරක් ඔයගොල්ලොන්ට. ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා අඩුපාඩු ටික හදා ගන්න. 2යි 500ක් උත්තරය 6 වෙනි කොටසට අවසාන කොටසට. ඊළඟ එක ගත්තොත් මේ 5න් අඩු කරන්න 1යි 450. 5න් 1යි 450ක් අඩු කරන්න දෙන්නේ. 5න් 1යි 450ක් අඩු වෙනකොට 5න් 1යි 450ක් ටොන් 5යි 1යි 450ක් අඩු කරන්න ඕනේ නේද 1යි 450යි මේම ලියුවා මෙතෙන්ට බිංදු 3 දාගන්න බිංදු 3 දාලා අඩු කිරීම කරා 10යි 10න් බිංදුව එතන බිංදුවමයි බිංදුව සෝරි 10න් 5 අඩු කළාම 5යි මෙතන 9යි 9න් 4 අඩු කළාම 5යි 4න් 1 අඩු කළාම 3 උත්තරේ 3යි 550 3යි 550ක් වෙනවා උත්තරේ. හරි මේ දිලිසෙන එකට පොඩි විසඳුමක් කරන්න යන්නේ හොඳේ. එහෙම
හරි අපලෝට යමු. දැන් හැබැයි දිලිසෙන එක සමහරක් මේ අඩු වෙලා ඇති. ඒතර ටික ටික හදාගෙන යමු හොඳේ. ඊළඟ ගානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා 12යි අඩු කිරීම 540 නේ. ඒතර 12යි අතර අඩු කිරීම වැරදිලා වැදිලා තියෙන්නේ. හරිද? 12යි 540න් 8යි 990ක් තමයි අඩු කරන්න තියෙන්නේ. 12යි 540න් හරිනේ දැන් පැහැදිලි ඇති නේද කාටවත්? 8යි 999 හරිනේ දැන් කාට හොඳට පේනවා නේද? බින්දුවෙන් 9ක් බෑ එකක් ගත්ත 10න් 9ක් අඩු කළාම 1යි මෙතන 3යි එකක් ඉල්ලා ගත්තා 13යි 13න් 9ක් අඩු කළාම 4යි මෙතන 4යි බෑ එකක් ඉල්ලා ගත්තා 14යි 14න් 9ක් ගියාම 5යි 11න් 8ක් ගියාම 3යි 541යි හරිනේ ඊළඟ 15න් අඩු කරන්නේ 12යි 560ක් 15 මේ වගේම ගන්න 15න් 12යි 560ක් අඩු කළාම උත්තරේ 2යි 440යි 2යි 440යි 16 වෙනි ගාන 3 වෙනි කොටස 16 වෙනි ගානේ 4 වෙනි කොටස 11න් අඩු කරන් තියෙන 7යි 780ක් අර වගේ බිංදු තුනක් දාලා ලියා ගන්න එන අඩු කළාම පද උත්තරේ එනවා මොකක්ද 3යි 220 3යි 220 උත්තරේ ඊළඟ 17 වෙනි එකේ තියෙන අඩු කිරීමයි ඊට පස්සේදී යන්න ඔයගොල්ලෝ 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස 18 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස 10 ඉන්නේ ගුණ කරන්නේ නේ 18 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස 5යි 240 ගුණ කිරීම 10යි 5යි 240 ගුණ කිරීම 10යි මොනේ වෙන්නේ 10 නිසා ප්‍රශ්නකුත් නැහැ ඉතින් ගුණ කරලා දාන්න පුළුවන් 10 බිංදුව බිංදුවයි 10 4 40 බිංදුවයි 10 2 20යි 4යි 24යි 5 50යි 2යි 52යි නැත්තම් මෙහෙම ගියා නම් ලේසි 5240 ගුණ කිරීම 10යි කරන්න දෙන එකම දේ 5240 ලියලා අපිට බිංදුවක් දාන එක නේ එතකොට මෙතනින් ස්ථාන තුනක් වෙන් කළා නම් 52යි 400යි ටොන් 52යි කිලෝග්‍රෑම් 400ක් වුණා ඒක තමයි පොඩ්ඩක් ගානකට තියෙන්නේ අපහසුවට ඊළඟ 19 වෙනි ගණන ඊටු ටික ගුණ කරගන්න ඒවා සරලයි 19 වෙනි එක 19 වෙනි එකේ පළවෙනි කොටස මෝටර රථයේ ස්කන්ධය ටොන් 1යි 150ක් කිලෝ එවැනි මෝටර රථ 10ක ස්කන්ධය යනවා එහෙනම් මෝටර රථයක් 1.150ක් කියලා කියන්නේ 1150 1150 ඒවා 10ක් ගත්තොත් එimhe ඒක 10න් ගන්නකොට අගට බිංදුවක් වැටෙනවානේ 11500යි උත්තරේ 11500යි හරි වැරදි ලකුණු කරගන්න 11500යි නැත්නම් ටොන් 11යි කිලෝග්‍රෑම් 500යි
ඒ පෙට්ටියක ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක්ලු එවැනි පෙට්ටි 48ක් අඩංගු කන්ටේනරයක් හිස්ව ඇති විට ස්කන්ධය 3.600ක්ලු තේ පෙට්ටි සමග කන්ටේනරයේ ස්කන්ධය සොයන්න කියලා කියන්නේ. මේ පෙට්ටියක ස්කන්ධය 50ක් වෙනවලු. ඒ වගේ පෙට්ටි 48ක් අඩංගු කන්ටේනරයක කන්ටේනරේ නිකම්ම නිකන් තියෙදි 3.600ක්ලු. එහෙනම් අහනවා තේත් එක්ක කොච්චරද ස්කන්ධය කියලා. එහෙනම් ඔතන වෙන්න ඕන දේ මොකද්ද? කන්ටේනරේ ස්කන්ධයට එකතු වෙන්නට ඕන තේවල ස්කන්ධයනේ. තේවල ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන් 48 50. 48යින් එකක 48 50ක් බලනවා. තේවල ස්කන්ධය බලන්න 0යි 5 8 40යි 40න් 0යි 4ක් ඉතුරුයි 5 4 20යි 20යි 4යි 24යි කිලෝග්‍රෑම් වෙනවා 2400ක් තේවල ස්කන්ධය. එහෙනම් කන්ටේනරේ තියෙනවා 3600ක් 3600ක් කියලා කියන්නේ 3600ක් 3600ට එකතු කරනවා 2400 බිංදුවයි බිංදුවයි 6 4යි 10යි 2යි 3යි 5යි හැබැයි අර ආපු එකයි එකතු කරාම 6යි කිලෝග්‍රෑම් නම් 6000ක් ටොන් නම් 6යි කිලෝග්‍රෑම් නම් 6000ක් ටොන් 6යි තේවල ස්කන්ධය බැලුවා ඒකට එකතු කළා කන්ටේනර් පෙට්ටියේ ස්කන්ධය ඊළඟ ගන්න එක ලොරියක සහල් ටොන් 2.850 පැටවිය හැකි එවැනි ලොරි 8කට පැටවිය හැකි සහල් වල ස්කන්ධය අහනවා කොච්චරක්ද කියලා. ඒ වගේ ලොරි 8කට එහෙනම් ඉතින් ඔක ගුණ කරලා දානවා 8ෙන් නේ. ගුණ කළාම කීයද? 2.850ක් තියෙන්නේ. කියන්නේ 2750 ගුණ කරනවා 8ෙන්. අදම පාඩමට ඉන්න අයටත් මම හිතන්නේ එච්චර ගැටලුවක් නෙමෙයි. අරල මාතෘකාව 8 වරක් බිංදුවයි 8 වරක් 5 40 බිංදුවයි 4යි 8 වරක් 7 56යි 56යි 8 වරක් 7 56යි 56යි 4යි 60යි 6යි 8 වරක් 2 16යි 16යි 6යි 22යි කිලෝග්‍රෑම් වලින් නම් 22000 ටොන් වලින් කිව්වොත් එහෙම ටොන් 22ක් ට්‍රැක්ටරයක පටවලාද ස්කන්ධය 2.780 වල ට්‍රැක්ටර් 15ක ස්කන්ධය පස්වල ස්කන්ධය 2.780 නේ ඒ කියන්නේ 2700 2780යි 2780 ගුණ කරනවා 15 පහෙන් ගුණ කරලා ඊට පස්සේ එකෙන් ගුණ කරලා උත්තරේ ගන්න කීයද දාන්න උත්තරේ සංක කීයද උත්තරේ? පාලයෙන් ගුණ කළාම උත්තර නැහැ. සිතුම් උත්තර නැහැ. කාරිකා කීයද උත්තරේ? 4050යි කිලෝග්‍රෑම් 4050යි. බලුනේ. අයිකොන් කරන්න එපා. මට උත්තරේ උන් කිව්වා. 5 බිංදුවයි 5 කට 40යි 4යි 5 7 35යි 35යි 4යි 39යි 3ක් ඉතුරුයි 5 2 10යි 3යි 10 3යි 1 බිංදුව බිංදුවයි 8යි 7යි 2යි බිංදුවයි බිංදුවයි 9යි 8යි 17යි 1යි 7යි 3යි 10යි 1යි 11යි 1යි 2යි 3යි 1යි 4යි 41700යි 41700යි 41700ක් උත්තරේ බලන්න ගුණ කරපු එක හරියද කියලා
ඊළඟ 20 වෙනි එක මට ඔන්න ඔය 20 වෙනි එක තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕන කාරණා. හරිද? එතන තියෙන්නේ ටොන් 5යි කිලෝග්‍රෑම් 800 බෙදීම 4. ටොන් 5යි කිලෝග්‍රෑම් 800 බෙදීම 4. ඕක කොහොම තියාගෙන බෙදනවට වඩා හොඳම දේ තමයි කිලෝග්‍රෑම් වලට ගෙනිහිල්ලා බෙදන එක. එතකොට තියෙනවා ටොන් 5යි 800ක් කියනකොට 5යි 800යි 5800යි 5800 ඉතිරි එන්නේ කියලා ඉස්සෙල්ලා දාලා තිබ්බ දැන් තේනවද ඔයාලට ඉස්සෙල්ලා කියලා 5800 බෙදීම 4 එකම එකයකට ගෙනිහිල්ලා බෙදන එක තමයි වඩා හොඳ. එහෙනම් 5800 4ෙන් බෙදුණා කියනවා නේද? උත්තරේ 1450. 1450. බෙදන විදිය මෙයා ලිව්වේ නැහැ. හරි පුතේ හරි. ඇදින්නම් ගැටුවක් නැහැ. ඒක නිසා මට කියන්න දෙන්නේ මෙතන පාඩමට හිටියේ නැති අය දැනගන්න පාඩමේ වැදගත්ම කතාවක් තමයි බෙදීම කරන වෙලාවට ඒක දෙකකින් තියාගෙන බෙදනවට වඩා එකම එකයක් බාටපත් කරලා ගණන හදන එක වඩාත් හොඳයි. හරිද? එකම එකයක් බාටපත් කරලා ගණන හදන්න. ඊළඟට 18යි 545 මේ කියන්නේ 18545 පහෙන් බෙදන්න. 18545 බෙදීම 5 18545 බෙදීම 5 උත්තරේ 3709ක් වෙනවා. 3709ක් වෙනවා. බෙදලා කියලා බෙදලා බලන්න ඕනේ. උත්තරේ විතරක් ලියා ගන්න. ලියාගෙන පස්සේදී මේ විදිහට බෙදලා බලන්න. මෙතන කලේ මේ 18 කියලා තිබුණේ 18000 18545 18545 ඒක තමයි පහෙන් බෙදලා උත්තරේ විදිහට දුන්නේ. ඊළඟට තියෙනවා 2.675 අන්න ඒක හදාදී පොඩි ප්‍රශ්නයක් එන්නේ නැති 2.675 කියලා කියන්නේ 2675ක් නේ 2675 බෙදන්න දෙන්නේ 3ෙන් 2675 බෙදීම 3 මෙන්න බලන්න බෙදනකොට දෙකට නැහැ 26ට 3 ඒවා 8යි 8 වරක් 3 24යි දෙකක් ඉතුරුයි 7 8ට ආවා 24 3 ඒවා 9යි නම්බරක් 3 27යි ඉතිරියක් නැහැ 5 8ට ආවා 5ට 3 ඒවා 5ට 3 ඒවා 1යි එක් වරක් 3 3යි ඉතිරි දෙකක් දැන් මෙතන ඉතිරිය දෙකක් තියනවානේ බලන්න මෙතෙන්ට 5ක් ආවා 5යි 3යි ඉතිරි දෙකක්. ඕක එතනින් එහා බෙදන්න බෑනේ. ඒක නිසා ඔය ගානටම තියෙන්න හරි. හරිද? දශම වලට ගියත් මේක බෙදලා ඉවර කරන්න බැරි එකක්. මේ 3ෙන් බෙදන වෙලාව 3ෙන් බෙදනකොට ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. හැමතිස්සෙම නෙවෙයි. මේ වගේ බෙදෙන්නේ නැති ගාන. 3 ගුණාකාරයක් වුණොත් තමයි 3ෙන් බෙදෙන්නේ. ඒක නිසා 891යි දශම ගානක් තමයි උත්තරේ එන්නේ. උතරින් උත්තරේ නවත්තලා තියන්න. ඒක බෙදන ගානක් තමයි දෙන්නේ විභාගයේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. හරි? ඊළඟට තියෙනවා ඊළඟට තියෙනවා 75යි 276ක් නේ 75යි 276ක් කියලා කියන්නේ 75276 75276 බෙදනවා 12න් ඔන්න ටිකක් බෙදන්න අමාරුයි 7ට නෑ 75ට 12 6යි 12 වරක් 6 72යි 3ක් ඉතුරුයි 2 කියනගේ 8ට 32ට 12 2යි 24යි 32යි 24යි කියනකොට 6යි 2යි 8යි 7ක් යටට ආවා 87ට 12 7යි 12 වරක් 7 84යි ඉතුරුයි 3ක් 6යි 8ට ආවා 36ට 12 6200 6273ක් ඒක නිසා මම මේ නැවත වාරයක් කියනවා ඇහුනේ නැති කට්ටියට ටොන්න කිලෝග්‍රෑම් වලින් තියෙනකොට එක මේකයක් බාටපත් කරලා ගණන හදන්න. ඊළඟට තියෙනවා ටොන් 4 බෙදීම 20. 4 බෙදීම 20 කියලා කියනකොට 4000 බෙදන්න 20. 4000 බෙදීම
20. ඔව් හරි ලේසි නේ බිංදුවට. 200යි. ඔව් ඔව්. බිංදුව කැපුණා 400 දෙකට බෙදුනම පාගේ උත්තරේ 200යි. හරියි. මයික් ඔන් කරලා කෑ ගන්න එපා. හොඳයි අනිත් අය ඒතකොට පැහැදිලි නෑ. පන්තිය පුරුද්දට එකපාරට කෑ ගන්න එපා මයික් ඔන් කරගෙන. හරි හරි 200යි. එහෙනම් කවුරුත් මේ ගණන හදන්නකො බලන්න. ටොන් 5යි ටොන් 5යි කිලෝග්‍රෑම් 25 බෙදීම 5. ටොන් 5යි කිලෝග්‍රෑම් 25 බෙදීම 5. හදන්න බලන්න. පොතේ හදන්නද? ඔව් පොතේ හදන්න. පොතේ පාඩම ලියලා තියෙනවා ඔය කොලේ කරේ දෙයක් තමයි නෑ. පොතේ හදන්න කමක් නෑ. සර් ටොන් 1යි කිලෝ 5යි. ටොන් 1යි කිලෝ 5යි නේ. ටොන් 1යි කිලෝ 5යි. ආ. ටොන් 1යි කිලෝ 5යි. හරි. හරි මයික් ඔන් කරලා කියන්න එපා හොඳයි. මයික් ඔන් කරන්න එපා. දැන් මේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කරන වැරද්ද ඔක්කොම කට්ටිය කරනවා. ඔව් අන්න හරි. දේව මිස අහන්නේ. ඒක හොඳයි. දැන් ඔයගොල්ලෝට කතා කරන අවස්ථාවක් දෙනවා පන්ති අවසානයේදී. හොඳයි. කාට හරි උගන්වන්න අවස්ථාව දෙන්නම්කෝ. හරි උත්තරේ හරි කාගේ? ප්‍රශ්න නැහැ පාඩම 5 එකයි 25ට 5යි. උත්තරේ ටොන් 1යි කිලෝග්‍රෑම් 5යි කියලා ඉතින් උත්තරේ දෙන්න පුළුවන්. ටොන් 13යි ටොන් 13යි කිලෝග්‍රෑම් 80 බෙදීම 12. ටොන් 13යි කිලෝග්‍රෑම් 80 බෙදීම 12. හදන්න බලන්න. ටොන් 13යි කිලෝග්‍රෑම් 80 බෙදීම 12. එක මේක එකට ගෙනියන්න. ගෙනිහිල්ලා බෙදන්න. ඔව් ඔය උත්තරේ එනවා බලමු. ඔන්න බෙදිලා තියෙනවා. මම හිතන්නේ මේ ඉරදී පාඩමේ හිටියේ නැතිවට ඉතින් ප්‍රශ්න නැතුව ගණන් ටික හදාගෙන යන්න. පුළුවන් පාඩම් මට තේරෙන්නේ. මොකද මේක සරල පාඩමන්නේ. හරි. 1380 තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක කිලෝග්‍රෑම් වලින් විතරක්
හරි හරි වැරදි උත්තරයක් තියෙනවා මාත් ඔය බලා ගන්න ඕන නිසා තමයි එව්වේ 1380ක් කියන්නේ මේ 13ක් කියන්නේ 13000 13000ට 80ක් එකතු වුණාම උත්තරේ 13080යි ඔන්න ඒක වැරදි දහතුනේ 80 සමහරු කලේ මෙන්න මෙහෙම හොඳේ ඔන්න ඕක තමයි බෙදුවේ 12 13ට 1යි එකක් ඉතුරුයි 18ට 1යි 6ක් ඉතුරුයි 60ට 5යි 65 නෙවෙයි ඒක නිසා හරි එක වෙන්න බෑ ඔන්න මේනවනේ වැරදුන හැටි 13ක් කියන්නේ 13000 13000 80 එකතු කරාම 13080යි ඒක තමයි බෙදන්නේ 12යි 13ට 12යි 1යි 1 පාරක් 12 12යි එකක් ඉතුරුයි පල්ලෙහාට එන්නේ බිඳුව 10ට 12 ව නැහැ ආයි 10ක් ඉතුරුයි එතෙන්ට එනවා 8 108ට 12 ඒවා 108ට ඔය 190යි කියන උත්තරේ කියනවා නෝ බෙදි 108ට 12 ව 9යි බිඳුවට බිඳුවයි උත්තරේ 1090යි sorry 1090 කිලෝග්‍රෑම් මෙන්න ඔයගොල්ලෝ මේ බෙදපු හැටි මම මේ කියන්නම් මේ 100 වහම උත්තරේ ගත්තපු කට්ටිය බෙදුවේ 13080 නෙමෙයි 1380 බෙදලා ඊට පස්සේ 190 උත්තරේ එන කට්ටිය ඉන්නවා 190 උත්තරේ බෙදන කට්ටිය මෙහෙමයි බෙදුවේ මෙන්න 13ට 1යි 12යි එකක් ඉතුරුයි මෙතන 18යි 18ට 12 ඒවා ඒක නම් කොහොම ගත්තද මම දන්නේ. කොහොමරි මොකක්hari හරි ඒක අපි දෙයක් කියන්න පුළුවන් මේ මෙහෙම 13080 තමයි 13ට 1යි 12යි 1යි මේ බිඳුව කලකුවේ නෑ කෙලින්ම මේ 108ට තමයි ලිව්වේ 9යි කියලා එතෙන්ට හරියටම 108ක් වෙනවා මෙතෙන්ට බිඳුවක් නිසා 190යි කියලා ඔය විනාඩි උත්තරේ උගට්ටිය නම් වශයෙන් කියන්න මොනවා මට මේ කීමේ වැලකිලිවත් වෙන්නේ මේ එකයි ඊළඟ ඉලක්කම පල්ලෙහාට එන්නේ ඒක පල්ලෙහාට එන්නේ හරිද ඔන්න කරපු වැඩ දෙක උත්තරේ 1090 කිලෝග්‍රෑම් 1090 කිලෝග්‍රෑම් කියන එක සමහරක් වෙන පෙරවන්න දෙවි ඔයගොල්ලන්ට 1090 කිලෝග්‍රෑම් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ගියොත් ස්ථාන තුනක් ගියා 1යි ටොන් 90යි කිලෝග්‍රෑම් බිඳුවෙන් නම් වැඩක් නැහැ ටොන් වලින් විතරක් යවුවොත් ස්ථාන තුනක් ඉස්සරහට ගිහලා දශම දෙක තියෙනවා 1.09යි බිඳුවයි 1.09යි බිඳුවයි දැන් හරි අනේ එවපු බහුතරයේ උත්තරේ වැරදි. බෙදෙන විදිය හරියට පැහැදිලිව බලාගත්තනේ බෙදලා හදලා තියාගන්න. ඒවා ගානක් આવුත් ඔන්න ඉතින් හිටපු අයගේ මේවා ඉඳන් ඉන්න 28න් ආගම උත්තරේ වැරදිලා. හරිද? පාඩම නම් උත්තරින් ඉතින් අවසానයි. ඊට පස්සේදී පාඩමේ පසුවට ඒ පාඩමේ පස්සේදී අපිට කතා කරන්න තියෙන්නේ අපි ගිය සතියේ පේපර් එක කතා කළා.
පේපර් එක ටිකක් කතා කරලා තින්නේ. පේපර් එක ලැබුණ නැති අය ඇති. හරියට ප්‍රශ්නයක් කරගන්න එපා. ටික දෙනෙක්ට පේපර් එක ලැබිලා නැතුව ඇති. ගෲප් ක්ලාස් එකේ අයට මේක පණිවිඩය මම ඊයේ පෙරේද දුන්නේ. ඒක නිසා ඒගොල්ලෝ මලක පේපර් එක නැතුව ඇති. ඒක හරිය ගැටලුවක් නෑ. ඊළඟ දවසේ වෙද්දී ඔයගොල්ලෝ පේපර් එක අරගෙන යන්න පුළුවන්. ඒක කරන විදිය කොහොමද කියලා මම විස්තරේ පස්සේදී කියන්නම්. පාඩමට යමු අපි. එහෙනම් ඔන්න කතා කරලා අපි ස්කන්ධේ පාඩම. ස්කන්ධේ පාඩමේ තව තියෙනවා මෙතන මේ එහා පැත්තේ 20708ක් කරන පස් තොගයක් ට්‍රැක්ටරේ වාර 7ක් ප්‍රවාහනය කරයි. එක් වාරයකදී ප්‍රවාහනය කර පස් ප්‍රමාණය කොච්චරද? ඔක 7න් බෙදන්න තියෙන්නේ 20යි 14යි 6යි 67යි 63යි 4යි 46යි 7න් බෙදෙන්නේ නැහැ ඒක නේද? 21 වෙනි ගාන 20760 20ට 7 ඒවා 2යි 14යි 6ක් ඉතුරුයි 67යි 67ට 7 ඒවා 9යි 63යි 4ක් ඉතුරුයි 46යි 46ට 7 ඒවායින් තියනවා නේ 6ක් 4ක් ඉතුරුයි ආයෙම 40ට 7 ඒවා ආයි කියලා කියන්නේ ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ හොඳේ ඉතුරු වෙන ගාන මේ විදිහටම තියෙන්න ඉන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක ඊළඟට දෙවෙනි කොටස දෙක කොටස තියෙනවා සාකච්ඡා කරන්න සර් ඔව් දෙවෙනි කතා කරන්න තියෙනවා හොඳේ දෙවෙනි එක මම ආයෙ ඔයගොල්ලෝ පන්ති අඟහරු ආදර කරනවානේ අඟහරු ආදර කරනකොට ඔයගොල්ලෝගේ මේ කතා කරනවා නැවතත් පේපර් එක ඒක නිසා ඒක හරි ගැටලුවක් නැහැ අද අපි පාඩම කරමු පාඩම කරලා අඟහරු ආ දවසට අපි අරගෙන යමු තියෙන පේපර් එක සාකච්ඡා කරන්න මොකද මෙතන පිරිසක් ඉන්නවා පේපර් එක නැති අයත් ඉන්නවා අඟහරු ආද නැවතවරක් කරන ඔයගොල්ලන්ට ඔන්න පන්තිය දැන් සතියේ දවස් දෙකක් පැවැත්වේ සෙනසුරාදා දවසේ පැවැත්වෙනවා මේ වෙලාවට ආය අඟහරු ආදත් පන්තිය පැවැත්වෙනවා හරිද වෙලාවල් දෙකයි අඟහරුවාද පන්තිය ඒක තියෙන වෙලාව දැන් ඕක අහනවා ඊට පස්සේ අඟහරුවාද පන්තියේ තියෙන්නේ කීයද අතමාර 9ට පටන් ගන්නවා 9 නැත්නම් අඟහරුවාද 9:00ට යමු එතකොට ඉවරයිනේ වැඩි ඉස්කෝලෙන් එහෙම පන්දාල් තියනවා ඉන්නවනම් ප්‍රශ්නයක් කරගන්න එපා වීඩියෝ එක දෙනවා සමහර ඉස්කෝල වල දාලා ගොඩාක් ඒවයි නෑ හොඳේ කලාතුරකින් ඉස්කෝලක තමයි එහෙම පන්දාලා මේ Zoom එකෙන් පැටික් කරගෙන යන්නේ ගොඩක් අයට එහෙම නැහැ ඒක නිසා අඟහරුවාදා නැවතත් 9:00ටම පන්තිය තියෙනවා එතකොට සෙනසුරාදා දවසෙත් පන්තිය තියෙනවා ඒ වගේම අඟහරුවාදා දවසෙත් පන්තිය තියෙනවා හැමදාම දවස් දෙකේම තියෙන්නේ 9:00 කියන වෙලාවල් දෙක සෙනසුරාදා සහ අඟහරුවාදා 9:00ට අවස්ථා දෙකේදීම පන්තිය තියෙනවා ඊළඟ එක දෙවෙනි කොටස පිටි 3යි 600ක ප්‍රමාණය ලොරි 5කට සමානව පටවන්නේ නම් එක් ලොරියකට පටවන ලද ප්‍රමාණය. එහෙනම් බලන්න 3යි 600 බෙදන්න ඕන 5න් නේ. ඉස්සෙල්ලක මම හදලා පෙන්නනද නිකන් ෂුවර් නැති අත්දැනුත් ඉන්න ඕනේ සමහරව හදා ගන්න බැරනවා පයිද. මෙන්න මෙහෙම. 20යි 760ක් තියෙනවා. 20යි 760 බෙදන්න තියෙන්නේ 7ට. වාර 7කදී නේද? එක් වාරයකදී ප්‍රවාහනය කරන ප්‍රස් ප්‍රමාණය 20ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි 6ක් ඉතුරුයි 67ට 7 ඒවා 9යි 9 වරක් 7 63යි 4ක් ඉතුරුයි 6 8ට ආවා 46ට 7 ඒවා 6යි 6 වරක් 7 42යි 4ක් ඉතුරුයි 0යි 40ට 7 ඒවා 5යි 7 වරක් 5 35යි 5ක් ඉතුරුයි දැන් දශම දාන්න බෙදන්නේ නේ ඔබ මෙතුවට ඉවරයක් කරගන්න බෑ ඒක නිසා 2565යි දශම කියලා කොහොමද දෙන්න ඉන්න විභාගික ගාන දෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ බෙදෙන ගානක් තමයි දෙන්නේ හරිද ඕක බෙදෙන්නේ නැති එකක් වුණාට ඊළඟට තියෙනවා මොකද්ද 3යි 600 5කට බෙදන්න ඕනේ ඒක නම් ප්‍රශ්නයක් නැහැ 3යි 600 බෙදීම 5 30යිට 5 ඒවා 7යි 7 වරක් 5 35යි 1යි 10ට 2යි බිඳුව උත්තරේ 720 උත්තරේ 720ක් වෙනවා ඊට පස්සේදී 62.5යි වාර 7කින් ප්‍රමාණය කරන්න ඕනේ නේද 62.5 ඕනනම් මෙහෙමත් පුළුවන් 62.5 බෙදීම 7 දශම විදියට තියාගෙන බෙදනවා 6ට නෑ 62ට 7 ඒවා 62ට 7 ඒවා 9ක් බෑනේ 8යි ගන්න වෙන්නේ 8 වරක් 7 56යි 6යි 6ක් ඉතුරුයි 8 වරක් 7 56යි 62කින් ගියා 12 6 ගියා 6 දශම කිත තියුව පල්ලයට ආවා 65ට 7 ඒවා 9යි 9 වරක් 7
63යි දෙකක් ඉතුරුයි. ඊට පස්සේ බිඳුවක් දැම්මම 20ට 7 ඒවා දෙකයි ඔහොම තමයි කරන්න වෙන්නේ. දශම ස්ථාන දෙකකට තියලා තියන 8.9යි 2යි. තව එකක් තියමු. 20යි 14යි 6යි 8යි 8ට 7 ඒවා 8.9යි 2යි 8යි. 8.9යි 2යි 8යි. ඒ උත්තරේ ගන්නත් තිබුණා ප්‍රමාණවත්. අවසානම එක වැලි 4යි 500ක ප්‍රමාණයක් කුඩා ප්‍රමාණයකින් 8 වාරයක් ප්‍රමාණය කරන ලදී. වාරයකට ගෙනිය හැකි වැලි ප්‍රමාණය කරන් කිසි ප්‍රශ්නයක් නැහැ 8ක් බෙදෙනවා. හැබැයි 4යි 500 නෙමෙයි අපි බෙදන්නේ දැන් දන්නවා කවුරුත් 4500 බෙදීම 8. 4යි 500 බෙදන්නේ කියපුවාම අමාරුයි. ඒකට වඩා ලේසි මේ මාතරයක. එහෙනම් 4ට නෑ 45 8 5යි 5 වරක් 8 40යි 5ක් ඉතුරුයි. බිඳුවක් යටට ආවා මේ බිඳුව 50ට 8 ඒවා 6යි 6 වරක් 8 48යි දෙකක් ඉතුරුයි මේ බිඳුව යටට ආවා 20ට 8 ඒවා 2යි දෙවරක් 8 16යි 4ක් ඉතුරුයි අන්න දශම තිතක් කියලා ගන්න නෑනේ බිඳුවක් දැම්මම 40ට 8 ඒවා එතකොට එනවා 562.5 කිලෝග්‍රෑම් කියලා උත්තරේ 562.5 කිලෝග්‍රෑම් 562යි ග්‍රෑම් 500ක් තමයි ස්කන්ධය බවට පත් වෙන්නේ. ඔගේ පොඩි ක්‍රමයකට දාලා තියෙනවා ඔයගොල්ලෝ නේ බලන්න 9 ඉලක්කම 9ක් යොදා 1000ක් ලබා ගැනීම. 9 ඉලක්කම් 9ක් දාලා කොහොමද 1000ක් ලබා ගන්න කියලා යහන්නේ. ඔගේ පොඩි පොඩි ගණනීය කිරීම තියෙනවා. එකේ ඉලක්කම් 3කින් කොහොමද දෙකේ ඉලක්කම් 3කින් කොහොමද 6ක් ගන්න. ක්‍රම කීපයක් ඕන 2 එකතු කරලා 6ක් ගන්න පුළුවන් තව තියෙනවා තව ක්‍රමයක් ඒ වගේ ඔය දාලා තියෙනවා අවසාන නෙමෙයි පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතන්න එක ඊළඟට යට පොඩි රටාවක් දාලා තියෙනවා බල රටාව තේරුම් ගන්න පුළුවන්ද කියලා ලබන හදේ විස්තර කරලා දෙන්න. අපි යනවා ඔන්න පුතේ ඊළඟ පාඩමට. දර්ශක මාතෘකාවලිය දර්ශක අපි ඔය තියෙන පාඩම් දෙකත් ඉක්මනට ඉවර කරගමු. මේ පාඩම කළාම ඉතින් ඉවරයි. ඝන වස්තු ගැන චුට්ටක් කතා කරලා දැම්ම නම් ඉවරයි මේ වාරේ වැඩ. දර්ශක. එතකොට ලබන සතියේ අපිට පුළුවන් ඔයගොල්ලන්ට පේපර් එකක් දීලා ඉතින් තනියම ලියලා බලලා නේද ලකුණු කොහොමද කියලා හරියට චෙක් කරගන්න පුළුවන්. හරියට හැබැයි සාධාරණව වැඩේ කෙරෙන්න ඕනේ. මොකද ප්‍රශ්න පත්‍ර ටික මට ගෙන්න ගන්න අවස්ථාවක් නැති වෙයි ගොඩක් වෙලාවට. ඒ නිසා ඔයගොල්ලොන්ටම තමයි සාධාරණව ලියලා සාධාරණව බලලා ලකුණු දාන්න වෙන්නේ. හරිද? පාඩම දර්ශක පාඩම. මේක ඔයගොල්ලන්ට අලුතෙන් ඉගෙන ගන්න තියෙන පොඩි කාරණා දෙකක්. කලින් මේ පාඩම ඔයගොල්ලෝ කවුරුත් 6 7 පන්ති දෙකේදීම ඉගෙනගෙන තියෙන කාරණයක්. 6 7 පන්ති දෙකේදීම. දර්ශක කියලා කියනකොට ඔයගොල්ලෝ දන්නවා දර්ශක අංකණයෙන් ලියනකොට මේ බලන්න 6 පන්තියෙන් කතා කරේ මේ වගේ ඒවා දෙවරක් දෙක. එකම සංඛ්‍යාවට කීප වාරයක් ගුණ වෙලා තියෙන එකම සංඛ්‍යාව. දෙවරක් දෙක. එහෙනම් මේක කවුරුත් දන්නවා දර්ශක අංකණයෙන් ලියන්න කිව්වොත් එහෙම ලියනවා දෙකේ 1 2 3 4 5 දෙකේ 5ක් තියෙනවා ලියන්න පුළුවන් දෙකේ 5 වෙනි ඵලය කියලා. මේව ඔයගොල්ලෝ නම් කළා මේකට නමක් දුන්නා මේකට නමක් දුන්නා මේ දෙකටම නමක් දුන්නා මතකයි මේකට කියනවා අපි පාදය මේකට කියනවා දර්ශකය කියලා. මේ දෙකම එකට ගත්තම පස්සේ අපි ඒකට කියනවා බලය කියලා. පාදයේ දර්ශකයේ බලය. හරි. ලියා ගන්න ඕක කවුරු? අටහනක් දාගන්න මේක. අටහනක් දාගන්න දෙකේ 5 ගුණ වෙලා දෙකේ 5 කියලා ලිව්වා. පාදයේ දර්ශකය මේ දෙකම එකතු කරලා කියනවා බලය කියලා. මේක කියවනවා අපි දෙකේ 5 වෙනි බලය කියලා.
හරි හරිනේ නම් කල්ලි වරා කවුරුත් එහෙනම් කාටියනම ලියාගෙන යන්න බලවන්නේ ආවගේ දා පොට්ටක් මම කියන්නම් අපි කියලා ගණන් ටිකක් හදාගෙන යමු ඊට පස්සේ ටියුට් එකේ පිළිවෙලට කාටවත් ගණන් ටික වැටලා තියෙනවා මේ පන්ති දීපු ටියුට් එක කියන්නේ හරි මෙන්න මේ ටියුට් එක ඒකේ දර්ශක පාඩමට පෙරලා ගන්න ඊට පස්සේදී මේ වගේ එක සමහරකට මේ මෙහෙම වෙන්නත් පුළුවන් මේ බලන්න දෙවරා 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 තුන්වරක් තුන මේක දර්ශකාංකණය ලියන්න කියලා කිව්වා කියමු බලන්න ලියන්න දෙවරක් 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 තුන්වරක් තුන දර්ශකාංකණය ලියන්න මේක පස්වරක් පස්වරක් වයිවරක් වයිවරක් වයි පෙර කිව්වම වීජීය බල කියලා ඔව් මේකේ වීඩියෝ එක දෙන්නම් රෙකෝඩින් එක දාලා තියෙන්නේ මේකේ වීඩියෝ එක දෙන්නම් අර හැන්ද මේ හැබැයි දානකොට අද රැට තමයි දෙන්න වෙන්නේ මොකද අද දවසේ පන්ති 6 වෙනකම් පන්ති ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ දෙන්න වෙන්නේ මම ගෲප් එකේ මේ ඔයගොල්ලෝ ගෲප් එකට දාලා තියන්න ඊට පස්සේ බලන්න පුළුවන් හරිද කියලා ඉවර ඇති නේද මෙතන දෙකේ තුනක් තියෙනවා එතකොට දෙකේ තුන්වෙනි බලය තුනේ දෙකක් තියෙනවා තුනේ දෙවෙනි බලය අද ගුණ කිරීම ඊළඟට මෙතන පහේ දෙකක් තියෙනවා පහේ දෙවෙනි බලය y වලින් තුනක් තියෙනවා y වල තුන්වෙනි බලය පහේව දෙකයි පහේ දෙවෙනි බලය y වලින් තුනයි y වල තුන්වෙනි බලය හරි කාටද ලියාගෙන යන්න පුළුවන් ගන්න කවුරුත් ටියුට් එක දර්ශක පාඩමේ දෙවෙනි ගානේ ගණන් ටික ආදන්න දර්ශක පාඩමේ දෙවෙනි ගණනේ ගණන් ටික හදාගෙන යන්න. දැන් පිළිවෙලට තියෙනවා නේද? හරි පිළිවෙලට තියෙනවා. ටියුට් එකේ ගණන් ටික ගිහිල්ලා තියෙනවා පැහැදිලිව. ටියුට් එකේ ගණන් පොඩි ප්‍රමාණයකුත් නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සමහරක් විට හිතනවා ඇති නේ ඉස්කෝලේ ගියා නම් හොඳයි කියලා. ඔය තියෙන වැඩ ටිකත් එක්ක කරා. ඉංග්‍රීසිත් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඔය විද්‍යාව පන්ති පටන් ගත්තා. ගණිතෙත් තියෙනවා. ඔය ටික එක තුනක් පහයි සාමාන්‍ය සතියේට වෙනද කරන ප්‍රමාණයට වැඩිය වැඩි ප්‍රමාණයක් දැන් එකතු වෙලා ඇත්තේ. දෙවෙනි ගානේ ගණන් ටික හදාගෙන යන්න.
හරි ඉවරද නේද? එහෙනම් බලා ගන්න දෙවෙනි ගණන. 2ව 3යි 3ව 2යි 2ව 3යි 3ව 2යි හරියට පේනවා මට කැමරා එක ඔන් කරලා තියෙනවා වැට්ටික් කරගෙන යන්න හොඳේ දෙකේ මම උත්තරේ ලියාගෙන යනවා 2ව 3යි 3ව 2යි ඊට පස්සේදී 5ව 2යි 5ව 2යි 3ව 4යි 5ව 2යි 3ව 4යි ඊළඟට m වලින් 3යි m වලින් 3යි n වලින් 2යි 4ව 2යි 4ව 2යි 5ව 3යි ඊළඟට 2ව 4යි දෙකේ 4 වෙනි බලය වරක් x වල දෙවෙනි බලය x බල 2 ඊළඟට a බල 3 b බල 4 ඔන්න උත්තර ටික කොටස් 6 උත්තර 6 2 3 4 5 6 ආගේ නිවැරදි ඇති හරි ඊළඟට මේ පාඩමේ ඔයගොල්ලෝට තියෙනවා දැන් මේ දර්ශකාංකණයෙන් ලියුවේ දර්ශකාංකණයෙන් තියෙනවා විහිදුවා ලියන්න තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් වුණොත් එහෙම දෙකේ 4 වෙනි බලය වරක් පහේ දෙවෙනි බලය බලන්න මේක විහිදුවා ලියලා අගය ගන්න දෙකේ 4 වෙනි බලය වරක් පහේ දෙවෙනි බලය විහිදුවා ලියලා අගය ගන්න දෙකේ 4 වෙනි බලය වරක් පහේ දෙවෙනි බලය විහිදුවා ලියන්න විහිදුවා ලියලා අගය ගන්න හරිද මෙතන උත්තරේ මේ ගාන වල ලියනවා දෙකේ 4 පහේ 2 දෙවරක් මෙන්න දෙකේ 4 වෙනි බලයේ දෙවරක් 2 දෙකේව 4යි පහේව 2 පස් වරක් 5 ඔය තමයි දැන් අපි විහිදුවලා ලියන්නට ඕනේ එහෙනම් ඔන්න විහිදුවලා ලියනවා හරි දැන් ගුණ කරමු දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 5 80යි 80 5 8 වරක් 5 40යි නේ 400යි ඔව් මම ඉතින් කිව්වා දැන් මයික් එක ඔන් කරන්න එපා කියලා මයික් එක ඔන් කරන්න එපා හොඳේ මයික් ඔන් කරන්නේ නැතුව මැසේජ් එකකින් උත්තරේ දාන්න නැත්තම් බෑ කියනේ වැහෙන්නේ නැහැ එහෙම මොකක් අනිත් අයට පැහැදිලි නැහැ එහෙමනම් මොකද මෙන්න මේ විදිහට ගුණ කරන එක ලේසියි මේ බලන්නකො දැන් මෙහෙම කියපුවා ටික වෙලාවක් කරනවා මේ දෙක ගුණ කරනවා කොහොමද ගුණ කරන්නේ කියන්නේ දෙවරක් 5 10යි 10 දෙක 20යි 20 දෙක 40යි 40 දෙක 80යි 80 5 හරිද නැත්නම් 5 වරක් 5 25 25 දෙක 50යි 50 දෙක 100යි 100 දෙක 200යි 200 දෙක 400යි දෙකෙන් උත්තරේ ගන්න පුළුවන් ඊළඟ දෙකේ දෙවෙනි බලය තුනේ දෙවෙනි බලය හතේ දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය තුනේ දෙවෙනි බලය හතේ දෙවෙනි බලය විදුලිය ළඟ ගන්න බලන්න විදුලිය ලියලා අගය ගන්න
තව ගණනක් තියෙනවා. හරිනේ බලමු. දෙවරක් දෙක, තුනේවත් දෙකක්, හතේවත් දෙකක්, දෙවරක් දෙක හතර, හතර වරක් තුන 12යි, 12 වරක් තුන 36යි. ඊළඟ 36 හතෙන් ගුණ වෙලා ආයෙමත් හතෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ 36 ගුණ කරනවා 49යි. 36 49න් ගුණ වෙනවා. සත්සිය 64ක් වෙන උත්තරේ 1764. ඔව් මේක තුන් වරක් තුන පස් වරක් පහ, තුන් වරක් තුන ගුණ කිරීම පස් වරක් පහ, තුන් වරක් තුන 9යි, 9 වරක් තුන 27යි, 27 වරක් පස් වරක් පහ, 27 වරක් පස් වරක් පහ, 27 25න් ගුණ කළාම ළඟයි. उत्तरे 27 පේන්නේ නැහැ. තුන් වරක් සර් බෝඩේ දින පස් වරක් පහ. ऐसे 75 में ऐसे 75 වෙන උත්තර. අර එන කාඩේ පැහැදිලි ප්‍රශ්නයට ගුණ කරගන්න බැරි කම. ගුණ කරනදී පැත්තක ලියලා ගුණ කරන උත්තර ගන්න. ඔය ඔන්න හතේ පන්තියේ තිබුණු දේවල් ටිකක් තමයි කතා කළේ. ඔතනින් පස්සේදී ඔයගොල්ලන්ට හතේ පන්තියේම තිබුණා මේක බලයක් විදියට ලියන්න කියලා එක් එක් සංඛ්‍යා බල විදියට ලියන්න කියලා දෙනවා. ඒ වගේ දුන්නොත් එහෙනම් අපි කියමු 32 දෙකේ බලයක් විදියට ලියන්න කියලා කියනවා. 32 දෙකේ පාදයේ බලයක් ලෙස. දෙකේ පාදයේ බලයක් ලෙස. ලියන්න බලන්න. 32 දෙකේ පාදයේ බලයක් විදියට ලියන්න. 32 කියන සංඛ්‍යාව දෙකේ පාදයේ බලයක් විදියට ලියන්න ඕන. එතකොට කරන්න තියෙන දේ තමයි මොකද්ද? මේක අපි දෙකෙන් බෙදාගෙන යනවා. 32 පල්ලයට බෙදන්න දෙකෙන්. බලන්න බෙදලා.
හරිද 32 දෙකෙන් බෙදුනම 16යි 16 දෙකෙන් බෙදුනම 8යි 8 දෙකෙන් බෙදුනම 4යි 4 දෙකෙන් බෙදුනම 2යි 2 දෙකෙන් බෙදුනම 1යි එහෙනම් මෙන්න බෙදලා තියනවා දෙකේ ඒවා 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා දෙකේ ඒවා 5ක් එහෙනම් අපිට ලියන්න පුළුවන් 32 කියලා කියන්නේ දෙකේ පාදයේ දෙකේ 5 වෙනි බලය 32 කියලා කියන්නේ දෙකේ 5 වෙනි බලය 32 කියන්නේ දෙකේ 5 වෙනි බලය තව එකක් දෙන්නන්නේ 81 තුනේ පාදයෙන් ලියන්න 81 තුනේ පාදයෙන් 81 තුනේ පාදයෙන් 625 පහේ පාදයෙන් ලියන්න බලන්න ඔය දෙක ලියන්නකො අසු එක තුනෙන් බෙදනවා කීයක් දෙන්නේ 81 තුනෙන් බෙදාගෙන ගියාම එන්න 81 තුනෙන් බෙදාගෙන යනවා 81 8ට තුනේ sorry 8ට තුනේ 2යි දෙකක් ගියා තුනේ 2යි 6යි 2යි 20 1යි 21ට තුනේ 7යි ආයි තුනෙන් බෙදුනා 9යි 9 තුනෙන් බෙදුනම 3යි 3 තුනෙන් බෙදුනම 1යි එතකොට තියෙනවා තුනේව කීයද 1යි 2යි 3යි 4යි එහෙනම් අපිට 81 ලියන්න පුළුවන් තුනේ 4 වෙනි බලය කියලා 81 කියන්නේ තුනේ 4 වෙනි බලය ඊළඟට තියෙන 125 නේ 125 නෙමෙයි 625 නේ තුනේ බෙදනවා පහේ 6ට 1යි එකක් ඉතුරුයි 12ට 5 ඒවා 2යි දෙකක් ඉතුරුයි 25ට 5යි 6යි පහෙන් බෙදනවා 12ට 5 ඒවා 2යි දෙකක් ඉතුරුයි 25ට 5යි 25ට 5 ඒවා 5යි 5ට 5 ඒවා 1යි එතකොට 125 අපිට ලියන්න පුළුවන් මෙන්න 5 ඒවා 4ක් තියෙනවා 5 4 වෙනි බලය කියන 5 4 වෙනි බලය කියන හරිද ඊළඟට දැන් ඔය මොකක්ද පාදයකින් කිව්වේ ඔයගොල්ලන්ට කියයි සමහරක් විට ප්‍රථමක සංඛ්‍යාවල බල විදියට ලියන්න කියලා ප්‍රථමක සාධකවල බල විදියට කියමු බලන්න අපි පටන් ගන්න 80 ප්‍රථමක සාධකවල බල ලෙස ලියන්න 80 ප්‍රථමක සංඛ්‍යා වල බල ලෙස මේක බලන්න ලියන්න දෙයක් නැහැ 80 ප්‍රථමක සංඛ්‍යාවල බල ලෙස ලියන්න
80 ප්‍රථමක සංඛ්‍යාවල බල ලෙස ලියන්න. ලියමු බලන්න. ප්‍රථම සංඛ්‍යා ටික දන්නේ නැති කට්ටියට ප්‍රථමක සංඛ්‍යාත් කියන්නවද? ප්‍රථමක සංඛ්‍යා ටික තමයි 2 3 5 7 11 13 17 19 ඔන්න තව ඉස්සරහට යනවා. එතකොට මේ කියන ඒවා බෙදන්න පුළුවන් 2 3 5 7 9 11 කියන ප්‍රථමක සංඛ්‍යා වලින් විතරයි. එතකොට 80 නේ දෙන්නේ 80 බෙදන්න පටන් ගන්න. මුලින්ම දෙකෙන් බෙදන්න පුළුවන් නම් දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදලා ලියා ගන්න. ඊට පස්සේ දෙකෙන් බෙදලා බැරි නම් ඊළඟට මොකෙන්ද කියලා බලන්න. හරි බලමු. හදාගෙන යන්න 80 40 ඉවර වෙච්ච අය හදන්න 240 80 ඉවර වෙච්ච අය 240 හදන්න බලමු. අසුව බෙදන්න කරන්නේ 80 දෙකට බෙදුනම 40යි 40 දෙකට බෙදුනම 20යි 20 දෙකෙන් බෙදුනම 10යි 10 දෙකෙන් බෙදුනම 5යි 5 බෙදන්න වෙන්නේ 5න් 5 5න් බෙදුනම 1යි එහෙමනම් 80 කියන එක තියෙනවා මෙන්න දෙකේවා 4කුයි 5 එකකුයි එහෙම ලියන්න වෙන්නේ දෙකේ 4යි 5 ඒවා 1යි දෙකේ 4 වරක් 5 1 ඒ වගේ දැන් බෙදාගෙන යන 240 240 බෙදාගෙන ගිහලා ප්‍රථමක සාධකවල බල ලෙස ලියන්න දෙකෙන් බෙදන්න පුළුවන් නම් ඉස්සෙල්ලා දෙකෙන් බෙදලා ඉවරයක්ම කරලා දාන්න දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තුනෙන් බෙදාන තුනෙන් නැත්නම් පහෙන් පහෙන් නැත්නම් හතෙන් එහෙමයි යන්නේ දෙකෙන් බෙදුණා දෙකට 1යි 4ට 2යි බිංදුවයි 120යි නේ 120 දෙකට බෙදුණා 60යි ඊළඟට 60 දෙකට බෙදුණා 30යි 30 දෙකට බෙදුණා 15යි 15 තුනෙන් බෙදුණා 5යි 5න් බෙදුණා 1යි එහෙනම් අපිට ලියන්න පුළුවන් 240 මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා ටිකේ ගුණිතය විදියට දෙකේ වන 4ක් තියෙනවා එහෙනම් දෙකේ බල 4 තුනේ ඒවා 1යි තියෙන්නේ පහේ ඒවත් 1යි තියෙන්නේ මෙතන තුනේ 1 පහේ 1 කියලා නොලිව්වක් කමන්නේ දෙකේ 4 3 5 කියලා දුන්නත් මේ විදිහට ඔයගොල්ලෝ බෙදාන සංඛ්‍යා ටිකක් තියෙනවා තුන්වෙනි ගණනේ 375 296 400 162 කියන සංඛ්‍යා ටික හරි ඒ ටික ඔයගොල්ලෝ හදාගන්න ඊට පස්සේ ඊළඟ හතරවෙනි එකේ විහිදුවල් ලියලා තියෙන්නේ ඔන්න අපි යනවා අලුත් කතාවකට මේකත් නෑ කමන්න මතක් කරලා යන්න ඕගොල්ලෝ වචන දෙකක් තිබුණා වර්ගය හා ඝණය කියලා වර්ගයයි ඝණයයි කියලා කරුණු දෙකක් තිබුණා වර්ගය සහ ඝණය වර්ගය කියන්නේ දෙවෙනි බලයේ තියෙන එකට ඝණය කියන්නේ තුන්වෙනි බලයේ තියෙන එකට දැන් මෙන්න මේක නම් ඔයගොල්ලෝ කියවනවා මොකක්ද මේ කියන්නේ පහේ දෙවන බලය කියන පහේ දෙවෙනි බලය හරිද මේකම අපිට කියන්න පුළුවන් පහෙහි වර්ගය කියලා වර්ගය කියලා කියන්න හේතුව දංශකයේ දෙකක් නිසා එහෙනම් මේක අපි කියවනවා කොහොමද x වර්ගය කියලා x වර්ගය දෙවෙනි බලය නම් හැමතිස්සෙම වර්ගය කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ දෙවෙනි බලය කියන එක දෙවෙනි බලය කියන එකට පාවිච්චි කරනවා වර්ගය කියන වචනේ. හරිද? දෙවෙනි බලය නම් වර්ගයනේ. එහෙනම් තුන්වෙනි බලය නම් මේ තුන්වෙනි බලය. තුන්වෙනි බලයෙන් මොනවද අපි මේක කියවන්නේ? පහෙහි
ඝනය කියලා. පහෙහි ඝනය. එහෙනම් මෙහෙම තිබුණා නම් x වල 3 කියලා තිබුණා නම් මේක අපි කියවන්නේ x ඝනය. නැත්නම් මේ t හි ඝනය. හරිද? තුන්වෙනි බලයේ තිබුණොත් ඝනය කියන වචනේ යෙදෙනවා. දෙවෙනි බලයේ තිබුණොත් එහෙම වර්ගය කියන වචනය යෙදෙනවා. මේකක් දෙකක් ලියලා දෙන්න. x के දෙවෙනි බලය කියවන්නේ x වර්ගය කියලා. x के තුන්වෙනි බලය නම් කියවන්නේ x ඝනය කියලා. මේ කවුරුත් දන්න දෙයක්. මම මේ පොඩ්ඩක් මතක් කරගන්න අවශ්‍ය නිසා ඔයගොල්ලන්ට කිව්වේ. දෙවෙනි බලය නම් වර්ගය, තුන්වෙනි බලය නම් ඝනය කියලා හඳුන්වනවා. අනේ දෙවෙනි බලය නම් වර්ගය, තුන්වෙනි බලය නම් ඝනය කියලා කියනවා. ඒකත් ඔන්න දැනගත්තා. එහෙනම් පහේ වර්ගය කීයද කියලා අහුවොත් එහෙම පහේ වර්ගය. පහේ වර්ගය කියලා කියන්නේ පහේ දෙවෙනි බලය. එතකොට 5 වරක් 5 26යි. හරි? 10 වර්ගය මොකද්ද කියලා අහුවොත් එහෙම 10 වර්ගය කියන්නේ 10 දෙවෙනි බලය. එතකොට 10 වරක් 10 100යි. 10 ඝනය කියලා කිව්වොත් එහෙම 10 තුන්වෙනි බලය. එතකොට 10 වරක් 10 වරක් 10 10 වරක් 10 100යි. 100 10 10යි කියලා කියන්න පුළුවන්. කියන මාතෘකාව බලයක ගුණිතයක බලය කියලා කියනවා. ගුණිතයක බලය. මාතෘකාව ලැබුවා බලයක බලවල ගුණිතයද ගුණිතයක බලය. මෙන්න මේ පාඩමේ ඉතින් අපි කතා කරන්නේ මෙන්න මෙහෙම කාරණයක්. හරිද? බලවල ගුණිතයක් තියෙන එක ගුණිතයක බලයක් ලියනවා. ගුණිතයක බලයක් විදිහට තියෙන එක බලවල ගුණිතයක් විදිහට ලියනවා. ඒකෙදි බලා ගන්න මෙන්න මේ වගේ එකක් වුණොත් එහෙම දෙවරක් 3 ගුණිතයක් නේ තියෙන්නේ. ඒකට මේ වරහරක් දාලා එළියෙන් දානවා බලයක්. ඔන්න ඔහොම. ගුණිතයක් තියෙනවා ඒකට බලයක් දාලා දෙනවා. අපට උරු මෙහෙම ඒවනේ. අපට උරු 5 දෙවෙනි බලය, 7 4වෙනි බලය, 9 8වෙනි බලය ඕනේ තිබුණේ. නිකම්ම සංඛ්‍යාවක බලයක් විතරයි අපි කතා කරන්නේ. හැබැයි දැන් බලන්න දැන් ගුණිතයක් විදියට තියෙන එකේ බලයක් තමයි මේ තියෙන්නේ. ගුණිතයක් විදියට තියෙන එකේ බලයක් තියෙනවා. හරි? එහෙනම් ගුණිතයක් විදියට තියෙන එකේ බලයක් තියෙන එක අපි ලියන්න ඕන බලවල ගුණිතයක් විදියට. හරි පහසු වැඩක්.
මෙතන දැන් මේක ලොකු වැඩි නේ ඒක නිසා මම පොඩ්ඩක් මෙතෙන් ඔන්න 3 කියලා ලියුවා. හරිද? මේකත් වෙනස් කරන්න. දෙවරක් 5 කියන ගුණිතය තියෙනවා. ඒකේ තුන්වෙනි බලය තියෙනවා. දැන් මේ පහේ දෙවෙනි බලය කියන එකේ තේරුම ඔයගොල්ලෝ දන්නවනේ. 5 කියන එක දෙපාරක් ලියන්න ඕන. 7 හතරවෙනි බලය කියන්නේ 7 කියන එක හතර පාරක් ලියන්න ඕන. 9 8වෙනි බලය කියන්නේ 9 8 පාරක් ලියවෙන්න ඕන. එහෙනම් මෙතනත් ඒ වගේ බලන්න දෙවරක් 5 කියන එක ගුණ වෙන්න ඕන 3 වතාවක්. මේක ලිව්වොත් මෙන්න දෙවරක් 5 එකපාර දෙවරක් 5 තව පාරක් ලියුවා දෙකයි. ඊළඟට දෙවරක් 5 තුන් වතාවක් ලියනවා. හරිනේ? ඒකනේ කියන්නේ ගුණිතයේ බලය. ගුණිතයක් විදියට තියෙනවා වරහණක් දාලා බලයක් දාලා තියෙනවා. හරිද? එහෙනම් වරහණ ඇතුලේ තියෙන එක ලියවෙන්න ඕන තුන් වතාවක්. පැහැදිලිද මම කියන එක? වරහණ ඇතුලේ තියෙන එක තුන් වතාවක් ලියවෙන්නට ඕන. හරි. එහෙනම් වරහණ ඇතුලේ තියෙන එක තුන් වතාවක් ලියුවාම මේ විදිහට එන්නේ. හැබැයි අපි දන්නවා එක වගේම ගුණ වෙලා තිබුණොත් ඒක බල විදිහට ලියන්න පුළුවන්. බලන්න. මෙන්න දෙකේ තියලානේ 3 ඒක ලිව්වා දෙකේ 3 කියලා. ඊළඟට මේ බලන්නකො මේ තියෙන්නේ පහේවනේ. පහේවත් තියනවා කීයද? පහේවත් තියනවා 3ක්. එහෙනම් ඒක ලිව්වා පහේ 3 වෙනි බලය කියලා. දෙකේ 3 වෙනි බලය පහේ 3 වෙනි බලය කියලා ලියලා තියෙනවා. හරි. දැන් ඉතින් බලන්නකො මේ උත්තරේ හරි ලේසියෙන් ගන්න දෙපරනේ මේ වුණාද? දෙකේ දෙවරක් පහේ 3 වෙනි බලයනේ. බලන්න දෙක කියන එකටත් දර්ශකයේ 3 ඇවිල්ලා පහ කියන එකටත් දර්ශකයේ 3 ඇවිල්ලා. එහෙනම් අපි ලියනවා දෙකේ 3 වෙනි බලය පහේ 3 වෙනි බලය කියලා. මේව විහිදුවාලේදී සමස්තතාවය ගත්තේ. දැන් මෙන්න බලන්න තව එකක්. 5 වරක් 7 4 වෙනි බලය. එහෙනම් කොහොමද මේක ලියන්නේ? 5 වරක් 7 4 වෙනි බලය. පහ තියනවා පහේ 4 වෙනි බලය කියලා ලිව්වා. ඊළඟට 7 තියනවා 7 4 වෙනි බලය කියලා ලියනවා. පාසුයි. තව එකක් බලන්න. දෙවරක් ටීගේ 3 වෙනි බලය. ගුණිතයක් තියෙනවා ගුණිතයක බලය. හරි? එහෙනම් මුලින් දෙකේ 3 වෙනි බලය වරක් ටීගේ 3 වෙනි බලය. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ගුණිතයක බලය බලවල ගුණිතයක් ලෙස ලිවීම කියලා. හරිද? මාතෘකාවෙන් වලින් කියන්නේ මේම පහත ගුණිතයන්ගේ බල පහත ගුණිතයන්ගේ බල බලවල ගුණිත ලෙස ලියන්න. පහත ගුණිතයන්ගේ බල බලවල ගුණිත ලෙස ලියන්න. බලවල ගුණිත ලෙස ලියන්න. ගුණිතයන්ගේ බල බලවල ගුණිත ලෙස ලියන්නේ. ගුණිතයන්ගේ බලවල ගුණිත. ඒතකොට හැම එකටම දර්ශකය එනවා. මෙතන දර්ශකය 3 නිසා මේ දෙකටම දර්ශකය 3 ආවා. මෙතන දර්ශකය 4 නිසා මේ දෙකටම දර්ශකය 4 ආවා. මෙතන දර්ශකය 3 නිසා මේ දෙකටම දර්ශකය 3 කියන එක ආවා. මේ පළවෙනි එක නම් අවශ්‍ය නැහැ. අපි ගණන් ටිකක් හදමු. බලන්න. දෙවරක් 7 4 වෙනි බලය ලියන්න. දෙවරක් 3 වරක් 5 දෙවෙනි බලය. බලන්න ගුණිත විදියට ලියන්න අර විදියට. මේ අපි ලියලා හැදුවේ දැන්. 3 වරක් y ගේ දෙවෙනි බලය. ඊළඟට දෙවරක් x y ගේ 4 වෙනි බලය. ටික ලියන්න බලන්න බලවල ගුණිත විදියට.
හරි ඉවරයි පළවෙනි එක 2යි 7යි තියෙන එහෙනම් 2 4 7 4 මෙතන තියෙනවා අගයන් 3ක් නේ එහෙනම් 2 2 3 දෙවෙනි බලය 5 දෙවෙනි බලය ඊළඟ එක 3යි y නේ තියෙන්නේ 3 දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය 3 දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය ඊළඟ 2යි xy තියෙනවා එතන බලන්නකො එතකොට මෙතන ගුණිත මේවයි නම් අතරමැද ගුණ කිරීමක් දාලා තිබුණානේ මෙතන ගුණ කිරීමක් නැහැනේ හැබැයි මේ හැම එකක් අතරම තියෙන ගුණ කිරීම වෙන්නට ඕන හරිද නිකම්ම දුන්නොත් එහෙම හැම එකේම අතරමැද ගුණ කිරීම දෙන එහෙනම් 2 4 වෙනි බලය x ගේ 4 වෙනි බලය y ගේ 4 වෙනි බලය 2 4 වෙනි බලය x ගේ 4 වෙනි බලය y ගේ 4 වෙනි බලය කියලා ලියනවා ඒ තමයි අපි කතාකලේ ගුණිතයක බල තියෙන ඒවා බලවල ගුණිතයක් විදියට කොහොමද ලියන්නේ කියලා. 6 වෙනි ගානේ පළවෙනි කොටස් තුන හදන්න. 6 වෙනි ගානේ පළවෙනි කොටස් තුන. 6 වෙනි ගානේ පළවෙනි කොටස් තුන. එහෙම හරි සින්දුවක් තියෙන කුඹියෙක්ගේ සුමී season මේ මෝඩයෝ ටික මේ මෝඩයෝ මයික් එක ඔෆ් කරනවා
සිග්නල් කැඩි කැඩි හරියට සිග්නල් තියෙන තැනක් කල්ලා නැත්නම් මේ නිවේදිකා ඕක අදස්ලා ඇති කවුද බං නිමේෂිකයි ගයා පොඩි වෙලාවක් කතා කරන් ඉන්න දුන්නාම ඉතින්නේ ඉන්න බෑ නලියනවා අන්තිය වගේ ඔක්කොම ටික දැන් හරිද මේ පාඩම කතා කරනවා ටික වෙලාවක් අපි කියපියෝ තේරුණාද සුමිත් කියනවා සුමිත් වල ඉන්න බැරි පොඩ්ඩක් නලියන ගතියක් තියෙන්නේ විට වරික් නියුට් ආ දැන් සුමිත් කියනවා සුමිත් මේ කියපියෝ තේරුණාද අහුණද ඕද ඉන්න බෑ සුමිත් හරිද එහෙනම් මෙතන 2 1 3 වෙනි බලය තියෙන මුලින්ම 2 1 3 වෙනි බලය කියනොත් 2 3 වෙනි බලය සෝරි ඔව් 2 3 වෙනි බලය 1 3 වෙනි බලය කියලා ලියන්න ඕන උත්තරේ 2 3 වෙනි බලය 1 3 වෙනි බලය ඊළඟට 6x ගේ 3 වෙනි බලය 6 3 වෙනි බලය x ගේ 3 වෙනි බලය ඊළඟට 5x ගේ 4 වෙනි බලය 5 4 වෙනි බලය x ගේ 4 වෙනි බලය කියලා ලියන්න පුළුවන් හරි මෙතනින් පස්සේ ඔයගොල්ලෝ බලන්න ටියුට් එකේ 7 වෙනි එකේ දාලා තියෙනවා බල විදියට හිස්තම් පුරවන්න කියලා වගුවක්. එතන එකේ බල ටික ලියන්න දෙන එකේ දෙවෙනි බලය එකේ තුන්වෙනි බලය එකේ හතරවෙනි බලය මේ විදියට එකේ හිස්තම් පුරවලා දාන්න. බල කීපයක් විතරයි දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේදී මේ 8 වෙනි ගණන ගත්තොත් එහෙම 8 වෙනි ගානේ තියෙන ගුණිතයක බලය බලවල ගුණිතයක් ලෙස ලියා සුළු කර අගය සලන කියලායි කියන්නේ. හරිද? එහෙනම් අර කරපු දේම පොඩ්ඩක් මේ විස්තර සහිතව ඒ කියන්නේ අපිට සුළු කරලා උත්තරයක් ගන්නත් යනවා. ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ තියෙන ගණන් වල වගේ. මේ බලන්නකො මෙහෙම තියෙනවා. 2 5 වෙනි අලේ 3 කියලා කියමු. මේක බලවල ගුණිතයක් විදියට ලියලා සුළු කරලා අගය ගන්න කියලා කියනවා. එහෙනම් මෙන්න බලා ගන්න. 2 3 වෙනි බලය. එහෙනම් 2 3 වෙනි බලය 5 3 වෙනි බලය. ඉස්සෙල්ලා ලියාගත්තා ගුණිතයක බලයක් තියෙන එක බලවල ගුණිතයක් ලෙස. හරිද? හොඳට ගුණිතයක බලයයි බලවල ගුණිතය කියන එක තේරුම් ගන්න. ගුණිතයක මේ ගුණිතයක් වරහණක් දාලා බලය. ඊට පස්සේ බලවල ගුණිතයක්. එක් බලය ගුණිතයක් විදිහට ලියලා තියෙනවා. එහෙනම් මේක විහිදුව ලියුවොත් 2 3 කියන්නේ දෙවරක් 2 5 3 කියලා කියන්නේ 5 වරක් 5 වරක් 5. දැන් ඔබ ගුණ කරලා උත්තරේ ගන්නට ඕනේ. හරි? පුංචි දෙයක්. ඉස්සෙල්ලාම ගුණිතයක බලයක් තිබිච්ච එක බලවල ගුණිතයක් විදිහට ලියුවා. ඒක විහිදුවල ලියුවා ඒක ඔයගොල්ලන්ට පුරුදුයි කොහොමද? දැන් මේක උත්තරේ ගන්න ගුණ කරලා. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 5 40යි. 40 5 200යි. 200 5 10. උත්තරේ අපිට ලියන්න පුළුවන් 1000ක්. හරිද? ලියා ගන්නකො ගුණිතයක බලයක් තිබිච්ච එක බලවල ගුණිතයක් විදිහට ලියලා විහිදුවල ලියලා අගය ගන්න. ඊළඟට මේක ඔයගොල්ලෝ හදන්න. මේකත් හදාගෙන මේක හදන්න ඕගොල්ලෝ. ඉස්සෙල්ලාම ලියා ගන්න බලවල ගුණිතයක් විදිහට ඊට පස්සේදී කට්ටිලා ලියන්නේ නැති. බලවල ගුණිතයක් විදිහට ලියලා විහිදුවල ලියලා මේ වගේ අගය ගන්න ඊට පස්සේ
නේද? 3 දෙවෙනි බලය 5 දෙවෙනි බලය. එයාට විහිදුවල් ලියනවා 3 ඒවා 2යි 5 ඒවා 2යි. දැන් ගුණ කරනවා 3 වරක් 3 9යි 9 වරක් 5 45 ඒවා 5 225 225යි කියලා උත්තරේ දෙන්න. එහෙනම් මම ගන්න පැහැදිලි කාටත් ගන්න පුළුවන්. පහත බලවල ගුණිත හරි. පහත බලවල ගුණිත පහත මේ පාඩමේ වුණ අවසානට කතා කරන්න යන ටික පහත බලවල ගුණිතය ගුණිතයන්ගේ බල ලෙස ලියන්න. පහත බලවල ගුණිත ගුණිතයන්ගේ බල ලෙස ලියන්න. Ama kopri. Kopri. Mic එක ඔෆ් කරන්න. මයික් එක ඔෆ් කරන්න. mic එක ඔෆ් කරන්න අඩු. හරිද මාතෘකාව ලියවා කවුරුත් පහත බලවල ගුණිත ගුණිතයන්ගේ බල ලෙස ලියන්න. මේ හරි දේසි දෙයක්. එකපාරෙන් අල්ලගන්න. 3 4වෙනි බලය 5 4වෙනි බලය. ඔය තියෙන්නේ බලවල ගුණිතයක්නේ. 3 4වෙනි බලය 5 4වෙනි බලය. මේක ලියන්න ඕන බලවල ගුණිතයක් විදියට. ඒතර බලවල ගුණිතයක් විදියට ලියනකොට 3 4යි 5 4යි තියෙන්නේ. එහෙමනම් 3 ගුණ කිරීම 5 ලිව්වා. හේතුව මේ දෙකේම දර්ශක දෙක තියෙන 4යිනේ. එහෙනම් මෙන්න මේ විදිහට ගුණිතයක් දාලා වරහණක් දාලා වහන්න නම් ඔයගොල්ලෝ පේනවා වෙන්න ඕන දේ මොකද්ද? මේ දෙකේම දර්ශක දෙක සමාන වෙලා තියෙන්න ඕන. හරි? එහෙනම් 3 4වෙනි බලය 5 4වෙනි බලය නේ. අන්න දෙකේම දර්ශක දෙක සමානයි. ඒක නිසා අපි පාද දෙක ලිව්වා 3යි 5යි කියලා. දෙකේම දර්ශකය 4 නිසා මෙතෙන්ට ලියනවා 4යි කියලා. බලවල ගුණිතයක් තිබිච්ච එක ගුණිතයන්ගේ බලයක් විදියට ලිව්වා. එහෙනම් තව එකක් බලන්න. බලමු තේරුණාද කියලා. දෙකේ 3වෙනි බලය 7ේ 3වෙනි බලය. බලවල ගුණිතයක් තියෙන්නේ නේ. එහෙනම් බලන්න මේ දෙකේම දර්ශක දෙක. දර්ශක දෙක දෙකේම 3යි. එහෙනම් අපි ලියනවා පාද දෙක 2යි 7යි ලියලා වරහණක් දාලා දර්ශකයේ 3 නිසා දෙන්න ලෙවුවා 3යි. දෙකේ 3 වරක් 7ේ 3 කියන බලවල ගුණිතය ගුණිතයන්ගේ බලයක් ලෙස ලියලා තියෙනවා. තවත් එකක් ලියනවා මේ දෙකේ දෙවෙනි බලය x ගේ දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය. මේකේමනම් බලනවා වෙන දර්ශක ටික 2 2 සමානයි දර්ශක. ඒක නිසා ලියනවා දෙවරක් x වරක් y. දැන් වරහන දෙවෙනි ඔන්න දර්ශක දෙක දෙකේම 4 ඒක නිසා 2 3යි 5යි නේ වරහනක් ඇතුලේ දර්ශකයේ පිටින් දැම්මම 4. දෙකේම දර්ශකයේ 3යි 2යි 7යි ලිව්වා දර්ශකයේ 3යි කියලා පිටින් දැම්මා. 2යි xy දර්ශකයේ ඔක්කොගම 2 ඒක නිසා 2යි xy කියලා ලිව්වා දෙවරක් x වරක් y දෙක ඕන මේක මෙහෙමත් පුළුවන් නේ 2යි xy ගේ දෙවෙනි බලය ඒ උනත් කමක් නැහැ ඒත් ඉවරයි.
මොකද සංකේත අතර ಗುಣ කිරීමක් අවශ්‍ය නැහැ. සංඛ්‍යා අතර තමයි ಗುಣ කිරීමක් තියෙන්නට ඕන. දැන් ඉතින් අපිට වදින හරිද? එහෙනම් ඔන්න ඕගොල්ලෝ 9 වෙනි ගණනේ තියෙන ගණන් ටිකක් හදලා සම්පූර්ණ කරන්නට ඕන. දැන් එහෙනම් ඔන්න ලබන සතියේ තියෙන වැඩ. හරි? ලබන සතියේට 9 වෙනි ගණන වෙනකන් ගණන් ටික හදලා සම්පූර්ණ කරලා තියන්න ඕන. 9 වෙනි ගණනට වෙනකන් ටියුට් එකේ 9 වෙනි ගණන වෙනකන් ගණන් ටික හදලා සම්පූර්ණ කරන්න ඕන. ඊට පස්සේදී පේපර් එක ලැබුණේ නැති අය ලබන සතිය වෙනකොට ලබන සතිය නෙමෙයි මේ කවද්ද අපි අය කතා කරන්නේ අඟහරුවාදානේ. අඟහරුවාද වෙනකොට මේ ටික සම්පූර්ණ කරලා තියන්න ඕන. අඟහරුවාදා 9:00ට නැවතත් අපි පාඩම කතා කරමු. හරිද? ඊට මම ඉස්සෙල්ලා කලින් මතක් කරපු වගේ සම්බන්ධ වෙන්න ඕනේ නේව නැති අය ඉන්නවනම් කවුරු හරි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා පාඩම බලා ගන්න. නැත්නම් පාඩම මගහැරලා යන නිසා තව පණිවිඩය දන්නේ නැති අය ඉන්නවා නම් විශේෂයෙන්ම කටුවන පන්තියේ පණිවිඩය දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. මේ දවසින් දවස් තමයි කතා කරලා කියන්නේ. ඒගොල්ලෝ අනිත් අයට පණිවිඩය දෙන්න අපිට කතා කරලා WhatsApp නම්බර් එක නමත් එක්ක දීලා තියන්න කියලා. ළමයි පන්තිය එක දෙන්න කියලා. හරිද? සම්බන්ධ වුණ නැති අය සම්බන්ධ කරගන්න. අවසට ඔයගොල්ලොන්ට ආයෙමත් වීඩියෝ එක බලන්න පුළුවන්. හන්දෑවට දාලා තියන්න. පාඩමේ අඩුපාඩුවක් වුණා නම් හදාගන්න බැරි තැනක් වුණා නම් මේ වගේ ගණන් ටික බලාගෙන හදලා සම්පූර්ණ කරන්න. එහෙනම් ඒ උට් එකේ 9 වෙනි වෙනකන් ගණන වෙනකන් ගණන් ටික සම්පූර්ණ කරලා තියන්න. අපි ආයෙමත් කතා කරනවා අඟහරුවාදා දවල් 9:00ට. හරිද? ඒ වෙලාවට සම්බන්ධ වෙමු. අපි එතකන් නවතිනවා. එහෙනම් අද දවසට අයබෝවන්. අයිබෝන් 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 හරි 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 හරි. අයිබෝන්